අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ප්‍රධාරූපවාහිනී 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජය ඉල්ලකොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ත්‍රිපිටක රත්නය සුරකින්න ත්‍රිපිටක රක්ෂණ පනතකට කැබිනට් අනුමැතිය. සඳහිරු සෑ රජාණන්ගේ ධාතු නිධානෝත්සවය මැදින්පුර 15වක පොහොයදා. නව රාජ්‍ය මාධ්‍ය අධ්‍යාපන ආයතනයක් ස්ථාපිත කිරීමට සැලසුම්. පිදුරු තලාගල ගින්නෙන් බේරා ගැනීමට මෙහෙයුමක්. රුදුරු ත්‍රස්තවාදය නිමාකර ලබාගත් ජනතා විජයග්‍රහණය සැමරීම වෙනුවෙන් ඉදිකෙරෙන සෑයකි සඳහිරු සෑ රජාණන් වහන්සේ. යනුව මෙම සෑ රජාණන්ගේ හතරැස් කොටුවේ ධාතු නිධානෝත්සවය මැදින්පුර 15ක පොහොදා සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. දශක 3ක කාලයක් තිස්සේ ශ්‍රී ලාංකික ජන සමාජය පීඩාවට පත් කළ රුදුරු ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ලබාගත් ජනතා විජයග්‍රහණය සැමරීම වෙනුවෙන් පළාත් බදව ඉදිකරන ස්තූප නවයේ ප්‍රථම ස්තූපය සඳහිරු සෑයයි. අනුරාධපුර මහමෙවුනා උයනේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ දිශාවෙන් පිහිටා ඇති එලාර දුටු ගැමුණු ද්වන්ද සටන සිදු වූ භූමියේ 2010 වසරේ නොවැම්බර් මාස 10 වනදා මෙම සඳහිරු සෑ රජාණන්ගේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණා. මෙරට ඉතිහාසයේ රන්නකුරින් ලියවෙන මෙම සඳහිරු සෑය අඩි 281ක් උසින් යුතු වන අතර එහි පළල අඩි 255ක්. මෙම සෑ රජාණන් වහන්සේගේ වට ප්‍රමාණය අඩි 801ක් ලෙසයි දැක්වෙන්නේ. රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිවන සඳහිරු සෑ රජාණන්ගේ ඉදිකිරීමේ කටයුතු දැන් අවසන් අධීරට පැමිණ තිබෙනවා. ඒ අනුව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ මෙම සෑ රජාණන්ගේ හතරැස් කොටුවේ ධාතු නිධානෝත්සවය මෙම මාස 28 වන දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. ඉතින් දැන් අපි සම්පූර්ණයෙන්ම දාගැබේ ගර්භය නිම කළා අවසానයි. දැන් අපි පටන් අරන් තියෙනවා ගර්භයට උඩින් තියෙන හතරැස් කොටුව හදන්න. මේ දාගැබේ හතරැස් කොටුව අඩි 39ක් උසයි. අඩි 39ක් කියන්නේ තට්ටු හතරක බිල්ඩින් එකක උස. ඒ අඩි 39න් දැන් අපි අඩි 12ක් පමණ බැඳලා අවසానයි. ඉතින් හතරැස් කොටුවට උඩින් ඊට පස්සේ එනවා දේවතා කොටුව කියන එක. දේවතා කොටුව අඩි 23ක් උසයි. දේවතා කොටුවට උඩින් එනවා කොත සවි වෙන කොත් කැරැල්ල. මේ දාගැබේ කොත් කැරැල්ල අඩි 73ක් උසයි. අඩි 73ක් කියලා කියන්නේ තට්ටු 7ක බිල්ඩින් එකක උස. ඉතින් මෙතනදී ඊට පස්සේ කොත් වහන්සේ අඩි 18ක් උසට එනවා. දැන් චූඩාමාණික්‍ය අපි සම්පූර්ණ කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන ඉවරුණාට පස්සේ කොත් වහන්සේ සහ චූඩාමාණික්‍ය අපේ රටේ බෞද්ධ ජනතාවට වන්දනා කර ගැනීම සඳහා රට පුරාම ගෙනහිල්ලා පිරිත් සජ්ජායනා මැද්දේ ඒ පූජාව ඒ විදිහට තියන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතනදී අපි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපි මේ මාසේ 20 වෙනිදා ඉඳන් අපේ වෙනම මණ්ඩලයක් පත් කළා අපේ නිලධාරීන් සහ වගකිය යුතු අයවලුන් ඉන්නවා සඳහිරු සෑය ගාව සූදානම් වෙලා මේ හතරැස් කොටුවේ නිදන් කරන්න බෞද්ධ ජනතාව ගේන නිදන් වස්තු බාර ගන්න. ඒ කියන්නේ දවස් 7ක් අපි දෙනවා ජනතාවට නිදන් වස්තු බාර දෙන්න. එතකොට මෙතනදී මම විශේෂ ඉල්ලීමක් කරනවා මියගිය රණවිරුවන්ගේ පවුල්වල අයගෙන් ඔබගේ ස්වාමි පුරුෂයා ඔබගේ දරුවා හෝ ඔබගේ පියා වෙනුවෙන් මේ මහඟු පුණ්‍ය කර්මයට සහභාගී වෙන්න යම්කිසි නිදන් වස්තුවක් බාර දෙන්න ඕනේ නම් මේ චෛත්‍යයේ නිදන් කරන්න කරුණාකරලා 20 වෙනිදා සහ 27 වෙනිදා අතර කාලවකවානුව තුල අනුරාධපුරයේ පූජනීය නගරය තුල ඉදිවෙන සඳහිරු සෑය අසලට පැමිණෙන්න. ඊට පස්සේ අපි 28 වෙනිදා උදේ ඒ නිදන් වස්තු සංඝයා වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ජායනා මැද්දේ ඒ නිදන් වස්තු තැන්පත් කිරීම කරන්න අපි ලෑස්ති කරලා තියෙනවා. ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 331 දෙනෙකු වාර්තා වී තිබෙනවා. යනුව මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 88238ක් ලෙසයි. මේ අතර මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිර යාම විශාල වශයෙන් පාලනය වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර ශ්‍රීලා මහතා පවසනවා.
ඒ අනුව ජනාධිපති කාර්යාලයේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුවයි COVID-19 පාලනය පිළිබඳව යුද හමුදාපතිවරයා විසින් ඇමති මණ්ඩලයට මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත්තේ. එමෙන්ම COVID-19 වෛරසය පාලනය කිරීමෙන් ශ්‍රී ලංකාව ඉතා ඉහළ තැනක සිටින බවද එතුමා එහිදී අවධාරණය කර තිබෙනවා. මේ වන විට කොවිඩ් එන්නත් කරන වැඩසටහනද සාර්ථකව ක්‍රියාත්මක වන බවයි යුද හමුදාපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. මේ අතර අවසන් වරට වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 331 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් අතරින්. එම සංඛ්‍යාව 89ක්. එසේම ඊයේ දිනේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වූ දිස්ත්‍රික්කය වන්නේ මාතර දිස්ත්‍රික්කය වන අතර එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 49ක් ලෙසයි. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන්ද නව ආසාදිතයින් 34 බැගින් වාර්තා වුණා. ඊයේ දිනේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණේ ආසාදිතයින් 28ක් පමණයි. මේ අතර තවත් කොවිඩ් ආසාදිත මරණ 5ක් ඊයේ දිනේ වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 532ක් දක්වා ඉහළ ගියා. මේ අතර කොරෝනා මර්ධන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළේ වසංගත රෝග විද්‍යාංශයේ කණ්ඩායමක් එම අධ්‍යයනය සිදු කරන බවයි. මෙරට එන්නත්කරණයට භාවිතා කරන කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලොව රටවල් කිහිපයක්ම භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබුණද මෙරට එන්නත්කරණය අත්හිටුවීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළේ. මේ අතර රජය ඇනවුම් කර ඇති එන්නත් ඔගෙන් තවත් මාත්‍රා ලක්ෂ 5ක් ලබන සතියේදී මෙරටට ලැබෙනු ඇතැයි කොවිඩ් එන්නත් ගෙන්වීම පිළිබඳ ජනපති කමිටුවේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසනවා. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොවැක්ස් පහසුකම යටතේ ලැබුණු එන්නත් මෙරට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ලබා දීම මේ වන විට අරඹා ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. එසේම එන්නත් ලැබීමේදී කිසිදු ප්‍රමාදයක් සිදුව නොමැති බවත් තවත් එන්නත් ඔග ඉදිරියේදී අඛණ්ඩව ලැබීමට නියමිත බවත් ඒ මහතා අවධාරණය කර තිබෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 2335ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 85371ක් ලෙසයි. ත්‍රිපිටක රක්ෂණ පනතක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. මෙවන විට ජාතික උරුමයක් ලෙස නම් කර ඇති ත්‍රිපිටක ග්‍රන්ථයෙහි අඩංගු ධර්මයන්හි ආරක්ෂාව වෙනුවෙන් මෙම ආරක්ෂක පනත පැනවෙන්න බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුකෙල්ල මහතා සඳහන් කළේ. මේ ඒ තීරණ ඇතුළු තවත් කැබිනට් තීරණ කිහිපයක්. ත්‍රිපිටක රක්ෂණ පනතක් පැනවීම ඒ සඳහා විශේෂයෙන්ම ත්‍රිපිටක ධර්ම ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් 2019 පෙබරවාරි 7 වෙනිදා තේ ගැසට් නිවේදනය මගින් ත්‍රිපිටකයේ ජාතික උරුමයක් බවට පත් කර ඇති අතර එමගින් රජයේ අවසරයකින් තොරව එය සංස්කරණය කිරීම, වැරදි අර්ථකථනයන් ලබා දීම හෝ පරිවර්තනය කිරීම වළක්වාලීමේ ත්‍රිපිටක රක්ෂණ පනත ඉදිරිපත් කරා. ගරු ශාසන කටයුතු අමාත්‍යවරයා හැටියට ගරු අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ එකමතික අනුමැතියක් ලැබලා දීලා තියෙනවා. සමෘද්ධි පවුල්වලින් තෝරාගත් 25000ක් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන්ට කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් එළඳ නිවස සංකල්පය යටතේ ලංකාවේ සෑම ග්‍රාමසේක වසමකම අවම වශයෙන් එක් නිවසක් බැගින් ඉදිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඒ යටතේ ඉදිරි දිනවල සමස්ත ශ්‍රී ලංකාවේම ග්‍රාමසේක වසම් සියල්ල ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුලක කාන්තාවකට නිවස සමග අදාළ වෙළඳසැලක් ඉදිකර දීමේ කටයුත්ත මහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සමෘද්ධි ව්‍යාපාරය සමග සම්බන්ධ වෙලා ඉෂ්ට කරනවා. එහිදී රජයේ බලාපොරොත්තුව රජයේ නියමිත මිලට බඩු ලබා දීමේ ක්‍රමවේදය සතොස මගින් ක්‍රියාත්මක කරන යාන්ත්‍රණය තවත් ඉදිරියට ගෙන ගොස් ගම්මට්ටමේදී එම සහනදායී සහ පාලිත මිලට ලබා දෙන බඩු භාණ්ඩ මෙම වෙළඳ නිවස හරහා ලබා දීම අරමුණු කරගෙන තමයි එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා ඒ හරහා අපි විශ්වාස කරනවා දැනට සීග්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් භාවිතා කරන සුපිරි වෙළඳසැල් සංකීර්ණවලටත් අභියෝගයක් වෙන විදියට ගම්මට්ටමේදී එම නැවත ව්‍යාපාරක සහ ව්‍යවසායකත්වය දියුණු කිරීම වෙනුවෙන් ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලයේදී ඊයේ ලබා දීලා තිබෙනවා. हमारे संबंधित कार्य प्रकाश करना निकुल योजना करना कैबिनेट मंत्री සම්බන්ධව සාකච්ඡාව වෙමින් පවතිනවා. ඒ වගේම එය කළ යුත්තේ කොයි ආකාරයේද කියන එකත් අපේ කාල වේලා අරගෙන හදිස්සි නොවේ
එය කළ යුතුයි කියන මතයට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ගරු අමාත්‍යතුමා ඉදිරිපත් කරපු කරුණු තමයි ඒ සම්බන්ධව කටයුතු කිරීමට ඔහු බලාපොරොත්තු වෙනවා කියන එක. ඒ කාල සීමාවන් සම්බන්ධව තීන්දුව ගන්න වෙන්නේ කාලෝචිත සහ නිවැරදි අපි මම හිතන්නේ සම්බන්ධව විවෘත සංවාදයක් සහිතව කටයුතු කළ යුතුයි කියන තැනයි ඉන්නේ. ඒ නිසා තමයි ඒ සම්බන්ධව ඒ ආකාරයෙන් කටයුතු කරන්නේ. සහල් මිල සම්බන්ධයෙන් වැඩි ඉලක්ක තියෙන එක කටයුතු කරන්න වීතක මේ අරගෙන වෙනදපොරට යොමු කරන්න. මේ කන්නේදීත් විශාල අස්වැන්නක් ලැබෙමින් තිබෙනවා. නමුත් අවාසනාවකට වගේ වී අස්වැන්න අපිට ඉතාම ඉහළ මට්ටමින් ලැබුණාට වෙළඳපොලේ සහල් හිගයක් මතුවලා තිබෙනවා. ඉතින් මේක අපිට විසඳ ගන්න බැරි ගැටලුවක් බව බොහොම පැහැදිලි. ඒ හරහා අපිට පේන කාරණේ තමයි තුන්වෙනි පාර්ශවයක් මෙම වී තොග සංගවා ගැනීම සහ ආරක්ෂිතව වෙනත් ස්ථානයක තබා ගන්නවා කියන කාරණය. එහිදී අපි මෙම වී මිලදී ගැනීමේ ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක කරනවා වගේම රජයේත් මැදිහත් වීම ඇතුළුව අපි උත්සව සමයේදී වී අලුයි මණ්ඩලය මගින් ලබාගත් වී තොග සහල් බවට පරිවර්තනය කළා අදාළ සහතික මිලට සහල් ලබා දීම කටයුත්ත කරනවා. ඊට එහාට ගිහිල්ලා යම් පමණකින් අඛණ්ඩව මෙම ක්‍රියාවලිය සිදු වුණොත් පෞද්ගලික අංශය වී සංගවා ගැනීමක් සිදු කළහොත් රජයේ හැටියට අනිවාර්යයෙන්ම අපිට යම්කිසි සහල් ප්‍රමාණයක් පිටරටින් ගෙන්වලා ජනතාවට සහන මිලට ලබා දෙන්න සිදු වෙනවා. ඒක අපි බොහොම පැහැදිලිව තීන්දුව කරලා තිබෙනවා. නැත්තම් මේ කාරණේදී මේ වෙළඳ මාෆියාව මේ හා සම්බන්ධයෙන් මැදිහත් වන ස්වරූපය රටේ ආර්ථිකයටත් මේ රටේ ජනතාවගේ ආර්ථිකයටත් හිතකර නැහැ. වෘත්තීය නිපුණතාවන්ගෙන් පරිපූර්ණ මාධ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා වන මාධ්‍ය අධ්‍යයන ආයතනයක් ඉදි කිරීම ඉදිරි මාස කිහිපය තුළ ස්ථාපිත කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ඉහළ නිපුණතා සහිත මාධ්‍ය වෘත්තිකයින් බිහි කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රාජ්‍ය අනුග්‍රහය සහිත ජනමාධ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම යටතේ මෙම අධ්‍යාපන ආයතනය ස්ථාපිත කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මේ සඳහා වන විශේෂ සාකච්ඡාවක් ඊයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ශ්‍රී ලංකා පදනම් ආයතනය කේන්ද්‍ර කරගෙන මෙහි මූලික වැඩපිළිවෙල ආරම්භ කරන අතර ඒ අනුව 2021-22 වසර සඳහා පාඨමාලා ආරම්භ කිරීම සිදු කිරීමට නියමිතයි. මුද්‍රිත විද්‍යුත් හා සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය ආවරණය වනසේ මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ ආයතනයක් ලෙස මේ ස්ථාපිත කිරීමට යෝජනා වී තිබෙන අතර රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතනයන්හි මාධ්‍යවේදීන්ට සමාන ලෙස තම වෘත්තීය දැනුම වර්ධනය කරගත හැකි ස්වාධීන ආයතනයක් ලෙස මෙය සකස් විය යුතු බවටද යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. මාධ්‍ය ක්ෂේත්‍රයට අලුතින් ඇතුළු වන ආධුනිකයින්ටද දැනුම සඳහා ප්‍රවේශයක් තිබිය යුතු බවත් ඒ සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබා දෙන ජනමාධ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස මෙය පිහිටුවීමට නියමිතයි. එමෙන්ම මාධ්‍ය උපාධි අධ්‍යයන ආයතනයක් මෙන්ම වරලත් ආයතනයක් ලෙස වෘත්තීය මාධ්‍ය ක්ෂේත්‍රයට නව පාඨමාලා හඳුන්වා දෙමින් නවීන ලෝකයට ගැලපෙන ලෙස මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නන් සඳහා පූර්ණ පුහුණුව මෙන්ම දැනුම ලබා දීමද මෙමගින් අපේක්ෂිතයි. මේ ආරම්භය යථාර්ථයක් බවට පත් කරගන්න ගමනක් යන්නට තියෙන. ඒකේ කාල පරිච්ඡේදයන් කෙටි කරගෙන ලෝකේ සාර්ථක වෙච්ච මෙවැනි ආයතන සම්බන්ධව පසුවිපරමක් කරලා ඒත් එක්කම සම්බන්ධ වෙලා අපිට ඉදිරියට යන්න මම හිතන්නේ වැඩපිළිවෙලක් සකස් කරගත්තොත් සහ කාලරාමුවක් තුළ අපි වැඩසටහනක් සම්බන්ධ කරගත්තොත් අපිට මේ යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්. මෙරට වාහන නිෂ්පාදනය එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම සඳහා වූ සම්මත මෙහෙයුම් පටිපාටියක් එළි දැක්වීම ඊයේ සිදු වුණා. ඒ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙම එළිදැක්වීම ඊයේ සිදු කළේ කොළඹ ශ්‍රැංගිලා හෝටලෙදී. එහිදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් වාහන නිෂ්පාදනය එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම සඳහා වූ මෙහෙයුම් පටිපාටිය ඇතුළත් ලේඛනය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා. මෙසේ එළිදැක් වූ ශ්‍රී ලංකා මෝටර රථ හා මෝටර රථ අමතර කොටස් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටය කර්මාන්ත අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන්ද ලබාගත හැකියි. දඩුමොනරෙන් ගියායයි කියන ගුවන් යානයෙන් ගියායයි කියන සත්‍ය හෝ අසත්‍ය ඉතිහාස කතාවකට උරුමකම් කියන જાතියක් මේ රටේ වාහන නිෂ්පාදනය එකලස් කිරීම සහ අමතර කොටස් නිෂ්පාදනය මේ කර්මාන්තය තනිව බැඳිච්ච කර්මාන්තයක් පමණක් නෙවෙයි තවත් අවශේෂ කර්මාන්ත රාශියක් සමග බැඳුණු කර්මාන්තයක්. ඒ වගේම ඉංජිනේරුවන් හැටියට එළියට එන බොහෝ දරුවන්ට රැකියාව වෙළඳ පොලේ ඔවුන්ට හිමි භූමිකාව නිර්මාණය වෙන්නේ මේ කර්මාන්තය ප්‍රබල වුණොත් පමණයි. ගරු අග්‍රාමාත්‍යතුමන් අපට යෝජනා කළේ මේ සම්මත මෙහෙයුම් පටිපාටිය අමාත්‍ය මණ්ඩල අනුමැතියට පමණක් සීමා නොකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එහි අනුමැතියද ලබා ගැනීම වැදගත් වනු ඇතැයි කියලා. ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක් අතරමුලද අපි වාහන ගෙන්වන්න වාර්ෂිකව වැය කරලා තියෙනවා. ඒ නිසා කොවිඩ් සමග ආපු ආර්ථික බලපෑම අවම කරන්න අපි වාහන
ආනයන අතර කරා. එහෙම කළේ කවුරුවත් පීඩාවට පත් කරන්න හිතාගෙන නෙවෙයි. වාහන නිෂ්පාදනය කළස් කිරීම හා වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පාටිය හදන්න බොහෝ යෝජනා ඉදිරිපත් වුණත් ක්‍රියාත්මක කරන්න කවුරුවත් ඉදිරිපත් වුණෙත් නැහැ. මේ අපේ රටේ කර්මාන්ත ශාස්ත්‍රයේ ඇරවුම් ලක්ෂයක් වනු ඇතැයි මම විශ්වාස කරනවා. රටේ සම්මත මෙහෙයුම් පටිපාටියට තිබෙන විට දේශීය හා විදේශීය ඕනෑම ආයෝජකයෙකුට අපේ රට වාහන නිෂ්පාදන ශාස්ත්‍රයේ පිවිසීමට මාවතක්ද නිර්මාණය වෙනවා. ඕට ප්‍රතිස්ථාන ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි. වාහන උපාංග නිපදවීමේ කර්මාන්තයත් ඒකම වේගෙන් දියුණු වෙනවා. ඒ නිසා මේඩ් ඉන් ශ්‍රී ලංකා ලෝස්තරම්ම සන්නාමය ලෙස ලෝට ගෙන යන්න රටක් හැටියට අපි අත්පැල් බැඳගමු. ඉදිරි උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු වැඩි වශයෙන් සංචරණයට එක්විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ හේතුවෙන් මුදල් භාවිතයේදී වැඩි වශයෙන් සැලකිලිමත් වන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙන්නේ. උත්සව සමයන්හිදී විශේෂයෙන්ම ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේ වන විට වැඩිපුරම ව්‍යාජ මුදල් නෝට්ටු ලෙස සැරිසරනු ලබන්නේ රුපියල් 5000 නෝට්ටු. මේ නිසා මේ සම්බන්ධයෙන් ඔබ අවධානයෙන් පසු විය යුතුයි. යම් යම් ජාවාරම්කරුවන් ඒ වගේම විවිධ පුද්ගලයන් විසින් ව්‍යාජ මුදල් නෝට්ටු වෙළඳ පොළට ගනුදෙනු වලදී එකතු කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ඊයේ දිනේදී අක්කරපත්තු පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විශේෂ වැටලීමක් සිදු කර තිබෙනවා. අක්කරපත්තු පොලිස් වසමේ ඔළුවිල් සහ නින්දවූර් ප්‍රදේශවල එම ප්‍රදේශවල කරන ලද වැටලීමේදී ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 5000 මුදල් නෝට්ටු 124ක් සොයාගෙන තිබෙනවා. ඒ වගේම අර්ධ වශයෙන් මුද්‍රණය කරන ලද මුදල් නෝට්ටු 20ක් සොයාගෙන තිබෙනවා. මේ මුදල් සත්‍ය මුදල් වූවා නම් එහි වටිනාකම රුපියල් 6,40,000ක පමණ මුදලක් වන බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෝටර රථයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් ප්‍රින්ටරයක්, ස්කෑනර් යන්ත්‍රයක් සහ කටර් එකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මේ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබෙන්නේ විවිධ ආකාරයට මෙම ව්‍යාජ මුදල් නෝට්ටු වෙළඳ පොළට ඒ වගේම එදිනෙදා ගනුදෙනු කරන පුද්ගලයන් අතර පත් කිරීමට විවිධ උපක්‍රම වුන් භාවිතා කර ඇති බවට විවිධ භාණ්ඩ මිලදී ගැනීමට ඔවුන් මෙම මුදල් නෝට්ටු යොදාගෙන ඇති බවට ඒ නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න විශේෂයෙන්ම ඉදිරියට එන උත්සව සමයේදී සාප්පු වලට යාමේදී වෙනත් භාණ්ඩ මිලදී ගැනීමේදී මේ ආකාරයට ඔබ අතට ව්‍යාජ මුදල් නෝට්ටු පත්වන්නට පුළුවන්. යම් කිසි හේතුවකින් ඔබ අතට සැකසහිත මුදල් නෝට්ටුවක් පත් වුණොත් නිරන්තරයෙන් හිදිය සලකුණ ඒ වගේම කළු පාට පටියක් වැනි දෑ මේ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. ඔබ විශ්වාස කරනවා නම් මේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් බවට එය හුමාරු කරන්නට යන්නට එපා. ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් එය බාර දීමට කටයුතු කරන්න. එසේ නැතිව හොත් ඔබත් මෙවැනි ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳ අපරාධයක සැකකරුවෙක් බවට පත්වන්නට පුළුවන්. ශ්‍රී ලංකා පොලිසිය නිරන්තරයෙන්ම මේ සම්බන්ධයෙන් සොයා බලමින් කටයුතු කරනවා. හිඟ බදු අයකර ගැනීම සම්බන්ධ දීර්ඝකාලීන අධිකරණ ක්‍රියාවලිය සහ නඩු කල්යාම නිසා වසර ගණනාවකට අදාළ රුපියල් බිලියන ගණනක විශාල හිඟ බදු මුදලක් මෙවන විට අයකරගත නොහැකිව පවතින බව අනාවරණය වී තිබෙනවා. මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව අනාවරණය වී ඇත්තේ. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් MMC බණ්ඩාර මහතා විසින් මෙම බදු අය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් කෝපා කමිටුව වෙත කරුණු ඉදිරිපත් කර තිබෙනවා. බදු ගෙවීම් පැහැරහරින්නන් විසින් අධිකරණ ක්‍රියාවලියේ ප්‍රමාදයන් තම ගෙවීම් ප්‍රමාද කිරීම සඳහා සිය වාසියට යොදා ගන්නා බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ. මෙහිදී මෙලෙස නඩු කල්යෑම වළක්වා හිඟ බදු අය කර ගැනීමට අදාළ අධිකරණ ක්‍රියාවලිය කඩිනම් කිරීම අත්‍යවශ්‍ය වන බව කෝපා කමිටුව විසින් අවධාරණය කර තිබෙනවා. ඒ අනුව අධිකරණ අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ සම්බන්ධ සාකච්ඡා කිරීමට ඉදිරියේදී කඩිනමින් කෝපා කමිටුව හමුවට කැඳවන බවයි පාර්ලිමේන්තු සංනිවේදන අංශය පවසන්නේ. තවද බදු අය කිරීමේ ක්‍රමවේදය වඩාත් විධිමත් සහ කඩිනම් කළ හැකි සියලු ක්‍රියාමාර්ග ගත යුතු බවත් අවශ්‍ය නම් මේ සම්බන්ධ නීතියද වෙනස් කිරීමට කටයුතු කළ බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා. එලෙස බදු ගෙවීම පැහැර හැර ඇති ආයතන අතර ඉහළින්ම ඇති ආයතනය සහ ඔවුන් විසින් හිඟ තබා ඇති බදු ප්‍රමාණයන් තවදුරටත් නිරවුල් කොට ඒ
සම්බන්ධ වාර්තාවක් 2021 මාර්තු මාස 31 වන දින වන විට ඉදිරිපත් කරන ලෙසයි කාරක සභාව විසින් නියෝග කර ඇත්තේ. තවද අයකරගත යුතුව තිබූ හිඟ බදු මුදල වූ බිලියන 107කින් මේ වන විට මිලියන 224ක් පමණක් අයකරගෙන ඇති බැවින් හිඟ බදු මුදල් සහ දඩ මුදල් අයකර ගැනීම කඩිනම් කරන ලෙසද කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. නුවරඑළිය පිදුරු තලාගල රක්ෂිත වනාන්තරය ගින්නෙන් ආරක්ෂා කර ගැනීම දෙසා රක්ෂිතය තුළ ගිනි පටි සකස් කිරීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. ඒ ආරක්ෂක අංශ සහ රාජ්‍ය ආයතන කිහිපයක සහභාගීත්වයෙන්. නුවරඑළිය දිසාවන කලාප කාර්යාලය සහ නුවරඑළිය දැව සංස්ථාව මගිනුයි එම සංරක්ෂිත වනාන්තරය තුළ ගිනි පටි සකස් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුණේ. නුවරඑළිය දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින අධික වියලි කාල ගුණයත් සමග පිඳුරු තලාගල රක්ෂිත වනාන්තරය මීට දින කිහිපයකට ප්‍රථම ගිනි ගැනීමකට ලක් වුණා. ඒ අනුව රක්ෂිතය ආසන්නයේ පදිංචිකරුවන් විසින් මෙවැනි ගිනි තැබීම් සිදු කරන බවයි ගිනි පටි සකස් කිරීමේ වැඩසටහනට සහභාගී වූ නුවරඑළිය අපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා සඳහන් කළේ. මේ දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයේ තුල පවතින වියලි කාලගුණ තත්ත්වයත් සමග කැලෑගිනි වාර්තා වීම තිබෙනවා. වර්ෂාවතනෙන් පසුව මසක වගේ කාලයක් ඇතුළත කැලෑගිනි 10ක් වුණ වෙනකොට අපි නිවා දැමීමට ලක් කරා යුද හමුදාවේ සහයෝගය ඇතිව විදුතලාගල රක්ෂිතයේත් එක් කැලෑගින්නක් මේ වෙනකොට වාර්තා වුණා. මෙම තත්ත්වයේ මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන එක්ව අද දිනේ තුල මෙම රක්ෂිත කොටස ආරක්ෂා කර ගැනීම අරමුණින් ගිනි පටියක් කැපීම සිදු කරන මූලික අරමුණ තමයි ලෝකයටම වැදගත් වෙන පිදුරු තලාගල රක්ෂිතය ආරක්ෂා කර ගැනීම කැලෑගිනි වලින්. එමෙන්ම පිඳුරු තලාගල රක්ෂිත වනාන්තරයට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන රක්ෂිත හා තේවතු ආශ්‍රිත ඉඩම්වල ගිනි තැබීම් 20ක් පමණ පසුගිය දින කිහිපය තුළ වාර්තා වී ඇති අතර පැතිර ගිය ගින්න යුද හමුදාවේ සහ වතුකම්කරුවන්ගේ සහයෝගය ඇතිවයි පාලනය කෙරුණේ. ජෛව විවිධත්වයෙන් සදාහරිත වනරක්ෂිතයක් සහ ඉහළ ජලපෝෂක ප්‍රදේශයක් වශයෙන් සැලකෙන ඉතා වටිනාකමක් ඇති පිදුරු තලාගල රක්ෂිත වනාන්තරය ඉතා වටිනා දුර්ලභ ගණයේ දැව වර්ග වලින්ද සමන්විතයි. මීට ඉහත වසරවල පිදුරු තලාගල රක්ෂිත වනාන්තරයේ කිසියම් පිරිසක් විසින් අවස්ථා කිහිපයකදී සිදු කළ ගිනි තැබීම් හේතුවෙන් රක්ෂිතයේ විශාල කොටසක් ගිනිගෙන විනාශ වූ අතර පැතිර ගිය ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාවේ සහයෝගයද ලබාගෙන තිබුණා. රක්ෂිතය තුළ ගිනිපටි සකස් කිරීම තුළින් පැතිර යන ගින්න පාලනය කිරීමට හැකිවනවා. එලෙස සවිකල ගිනිපටි ගණනාවක් මේ වන විට රක්ෂිතය තුළ කපා ඇති බවයි මෙම වැඩසටහන සංවිධානය කළ නුවරඑළිය දිසාවන කලාප කාර්යාලය සහ නුවරඑළිය දැව සංස්ථාවේ නිලධාරීන් සඳහන් කළේ. සිව්දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් දැන් සිව්දෙස පුවත්. අප්‍රියල් මස 4 වන දිනට පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් ශ්‍රේණි විභාගය එදිනට නොපැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යපෙරුම මහතා පවසනවා. ඒ අනුව මේ මහතා සඳහන් කළේ පාසල් පද්ධතියේ කටයුතු නිසි පරිදි ආරම්භ කිරීමෙන් අනතුරුව දහම් පාසල් විභාග පැවැත්වීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩල එකඟතාවය පළ කර ඇති බවයි. ඒ අනුව දහම් පාසල් ශ්‍රේණි විභාගය 2021 මැයි මාස 9 වන දින දිවයින පුරා පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ. දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් විභාග මධ්‍යස්ථාන ලෙසින් යොදා ගනිමින් සෞඛ්‍ය අංශ විසින් සපයා ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට යටත්ව දහම් පාසල් විභාගය පැවැත්වෙන බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල් කරණයට පිවිසෙමින් පළමු වරට ඩිජිටල් කරණයෙන් තැපැල් මුද්‍රයක් නිකුත් කිරීම ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද සිදු කෙරුණා. ඒ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව රුපියල් 25ක වටිනාකමකින් යුත් පුද්ගල කාරක මුද්‍රයක් UR කේතය සහිතව අද පළමු වරට නිකුත් කෙරුණා. එම මුද්‍රය සම්බන්ධයෙන් හෝ ඒ ආශ්‍රිත වැඩිදුර තොරතුරු එහි QR කේතය ස්කෑන් කර හෝ මුදල් කාර්යාංශයේ ශ්‍රී ලංකා තැපැල් වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි. ඒ අනුව එම මුද්‍රය සම්බන්ධ තොරතුරු හා ඡායාරූප ඉතා පහසුවෙන් ලබාගත හැකි බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. එමෙන්ම විශේෂ ආරක්ෂිත සලකුණක් සහිතව රුපියල් 500ක් වටිනා නව තැපැල් මුද්‍රයක් නිකුත් කිරීමද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදු වුණා. එම මුද්‍රයේ කිසියම් ආරක්ෂිත සංකේතයක් සඟවා තිබෙන අතර ඒ යම් පුද්ගලයෙකු වැරදි භාවිතයට යොදාගන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු හසු කර ගැනීමට එමගින් හැකියාව පවතින බවයි නියෝජ්‍ය තැපැල්පති රංජිත් රණසිංහ මහතා සඳහන් කළේ.
පොදු මගී ප්‍රවාහන සේවාවල පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා ලබා දී ඇති ලීසින් පහසුකම් වලට සහනයක් සලසන ලෙස මහ බැංකුව ලීසින් සමාගම් වලට දැනුම් දී තිබෙනවා. මෙහිදී සියලුම බලපත්‍රලාභී මූල්‍ය ආයතන ලීසින් සමාගම් සහ වාණිජ බැංකුව වෙත දැනුම් දී ඇත්තේ ලබන අප්‍රේල් 1 වනදා සිට අවම වශයෙන් මාස 6ක කාලයක් සඳහා අදාළ සහනය ක්‍රියාත්මක කරන ලෙසයි. අදාළ සහනය පොදු මගී ප්‍රවාහන සේවාවල නිරත වූවන් මෙන්ම පාසල් සහ කාර්යාල ප්‍රවාහන සේවා, කුලී රථ හා ත්‍රිරෝද රථ සඳහාද ක්‍රියාත්මක වන බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. මේ අතර ණය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු මගින් ණයකරුවන්ගේ දේපළ වෙන්දේසි කිරීමට පෙර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා බලධාරියෙකු පත් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වෙන්දේසි කිරීමට හේතුව සහ ණයකරුවාගේ මූල්‍ය ඉතිහාසය පිළිබඳව සොයා බැලීම අත්‍යවශ්‍ය කරුණක් වන බවයි මුදල් අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. අපනයන කෘෂිභෝග වන ගම්මිරිස් කරාබු නැටි සහ කුරුඳු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබෙනවා. ගම්මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 650 දක්වාත් කරාබු නැටි කිලෝග්‍රෑමයක් රුපියල් 1000 දක්වා සහ කුරුඳු කිලෝග්‍රෑමයක් රුපියල් 3200 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ජී.පී. හීන්කෙන්ද මහතා සඳහන් කළේ. මීට අමතරව කෝපි කිලෝග්‍රෑමයක මිලද රුපියල් 1000 දක්වා යළිත් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය කාල සීමාව තුළ ඒවායේ මිල ගණන් යම් තාක් දුරකට පහළ බැස තිබුණේ වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කිරීම හේතුවෙන් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. අවධානය විදෙස් පුවත් වෙත. COVID-19 මර්ධනය සඳහා වන එන්නත් කරන වැඩසටහන නොනවත්වා ඉදිරියට ගෙන යන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝපුරා රටවල් වලින් ඉල්ලීමක් කරනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතා කිරීම ඇතැම් යුරෝපීය රටවල් අත්හිටුවීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙලෙස එන්නත් කරන්නේ නතර නොකරන්නේයි ලොව පුරා රටවලින් ඉල්ලා ඇති බවයි. රුධිර වහනය වීම, ලේ කැටි ඇතිවීම සහ රුධිරාණු සංඛ්‍යාව අඩුවීම වැනි සිද්ධීන් එන්නත ලබා ගැනීමෙන් පසු ඇති වූ බවට වාර්තා වීමත් සමගයි පසුගියදා යුරෝපීය රටවල් කිහිපයක් එම පියවරගෙන ඇත්තේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක මණ්ඩලය මගින් එන්නත පිළිබඳව ඇගයීමක් සිදු කරන අතර එහි ප්‍රතිඵල කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් ඔක්ස්ෆර්ඩ් එන්නතෙහි පොදු භාවිතයට ලබා දී ඇති අවසරය එමගින් වෙනස් නොවනු ඇතැයි එම සංවිධානය පෙන්වා දෙනවා. යුරෝපයේ විශාලතම සහ ජනගහනය අධික රටවල් තුනක් වන ජර්මනිය, ඉතාලිය සහ ප්‍රංශයද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය අත්හිටුවන බව ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් එම පියවර තුළින් රටවල් 27කින් සමන්විත යුරෝපා සංගමයේ එන්නත් කරන වැඩසටහන අඩාල කිරීමේ හැකියාවක් පවතින බවයි වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ. යුරෝපයේ ලේ කැටි ගැසීමේ සිද්ධීන් 37ක් වාර්තා වී ඇත්තේ මිලියන 17ක් ජනතාවකට එම එන්නත් ලබා දීමෙන් අනතුරුවයි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරිය වන සෞම්‍යා ස්වාමිනාදන් ප්‍රකාශ කළේ වාර්තා වී ඇති සිද්ධීන් සහ කොරෝනා එන්නත් කරණය අතර සම්බන්ධතාවයක් මෙතෙක් තහවුරු වී නොමැති බවයි. මේ අතර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 24492ක් වාර්තා වී ඇති අතර මුළු ආසාදිත සංඛ්‍යාව 1,14,98,031ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඊයේ සිදු වූ මරණ 131ත් සමගින් ඉන්දියාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 1,58,856ක් වන බවයි ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. ඉන්දියාවේ මේ වන විට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමක් දක්නට ලැබෙන අතර මේ නිසා විශේෂයෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නව නිරෝධායන සීමාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. දිනික සටහන් නිමවනට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට මාර්තු මාස 17 වනදා මෙරට ක්‍රිකට් වංශකතාවට ස්වර්ණමය පරිච්ඡේදයක් එක් කරමින් ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව කඩලු 7කින් පරදවා ක්‍රිකට් ලෝක කුසලානි දිනා ගැනීමට සමත් වුණේ 1996 වසරේ මාර්තු මාස 17 වන දිනයි. පනම දොයිතුව තුට්ටුව යන ඕලන්ද ඉංග්‍රීසි කාසි මෙරට තුළ අවලංගු කිරීම සිදු කර ඇත්තේ 1874 වසරේ මාර්තු මාස 17 වන දිනයි. ගෝල්ඩා මේ ඊශ්‍රායලයේ පළමු කාන්තා අගමැතිනිය බවට පත් ඇත්තේ 1969 වසරේ මාර්තු මාස 17 වන දිනයි.
ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.